අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ භාවනා වැඩමුළුවේ ධර්ම දේශනා පැයටයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ධර්ම දේශනා අපි දේශනාවලියක් විදිහට පවත්වන්නේ. ඒ නිසා අද පළවෙනි ධර්ම දේශනාව. ඒ සඳහා සීලමු දෙනා වහන්සේලා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්පන්න සීලා භික්ඛවේ විහෙරත සම්පන්න පාතිමොක්ඛා ආචාර ගෝචර සම්පන්නා අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවිනෝ සමාදාය සික්ඛත සික්ඛාපදේසු තීති. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි මාතෘකා තැබුවේ මේ වැඩමුළුව සඳහා වෙන් කරගත්ත ආකාංකේය සූත්‍රයේ. ඉතින් සූත්‍රයේ සඳහන් නැත්නම් සූත්‍ර සාරේ සඳහන් වාක්‍යයක් තමයි මුගක් වෙලාවට උපසම්පදා භික්ෂුත්වේ ලැබපු බොහෝ දෙනෙක් අහන්න ලැබිච්ච කියවන්න ලැබිච්ච පාඩයක්. ඉතින් ඒ අනුවයි අපි දේශනාවලිය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද අපි පළවෙනි දවස නිසා මම කැමැති ශිරු දෙනා වහන්සේලාගේම අවධානයට ලක්කරනද මේ වගේ භාවනා වැඩමුළුවකට ගත කරන අපේ ජීවිතයක තියෙන වෙනසත් ඒ වෙනසෙදී ඒ භාවනා වැඩමුළුව කොයි ආකාරයෙන් ගත කෙරුවොත් පිළිපැද්දොත් ඒකේ උපරිම ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්ද කියන එක සර්වචන් වහන්සේ අපි කෙරේ අනුකම්පාවෙන් විස්තර කරලා තියෙන අවස්ථාවක්. දැන් සර්වචන් වහන්සේගේ මේ මුළු ගමන අපි සාමාන්‍යයෙන් බණට කියන්නේ සාරා සංකේය කල්පලක්ෂයක් පෙරම් පිරුවයි කියලා. අසංඛ්‍ය කල්ප 4ක් පෙරම් පුරලා තියෙනවා. ඒ සාමාන්‍ය මනෝ ප්‍රනිදාය ඉඳලා අවසානයේ සම්බුද්ධත්ව පද ප්‍රාප්තිය දක්වා. අපි මේ වෙනකොට අපි කොච්චරක් කළා තියෙනවද අපි දන්නේ නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක බුදුරජාන් වහන්සේ කරලා පාරමිතා පුරලා එතන ප්‍රතිපදාව පුරලා අවසානයේ පද ප්‍රාප්තියට උනාට පස්සේ උන්වහන්සේ අප කෙරේ අනුකම්පාවෙන් කියනවා මානිනී අපි ඒ වගේ මේ සඳහාම පූර්ණ කාලීනව එහෙම නැත්නම් නේවාසිකව වැඩ කරනකොට මේ ඔක්කොම මං අදාරපු අත්විඳපු කාරණා පහකට අඩු කරලා කියන්න පුළුවන් කියලා. ඉතින් එහෙම කියන්න පුළුවන් අයිතිවාසිකම තියෙන්නේ බුදුහාමුදුරන්ට විතරයි. ඒ මොකද බුදුජානසී දන්නවා අපිට ඒ තරම්ම මහා පාරමිතා පිටින්න පුළුවන් කමක් නැත්තේ නෑ පෞරුෂත්වේ නෑ. ඒ නිසා අපිට අවශ්‍ය කරන සාමාන්‍ය මේ ශ්‍රාවක බෝධියක් ලබා ගැනීම සඳහා අරකේ සම්පින්ඩාර්ථයක් බුදුජානසී ඉදිරිපත් කරනවා. ඉතින් ඒ අර්ථය බුදුජානසී ඉදිරිපත් කරන්නේ අනුග්‍රහිත සූත්‍රයේ. ඒකට ඇත්තරම අපි හැම වැඩමුළුවකදීම මුලදී අපි අනුග්‍රහිත සූත්‍රය මතක් කරලා දීලා තියෙනවා. මතක් කරගෙන තියෙනවා. මේ ශාලාවේ තමයි ඔක්කොම අපි 230 ගණක් වැඩමුළු කරලා තියෙන හැම එකෙම කරලා තියෙනවා. ඒකෙදී අපි මේ අනුග්‍රහිත සූත්‍රය මතක් කරගන්නවා. මොකද මේ අනුග්‍රහිතය අනුග්‍රහ කරනවා කියලා අපි ඒක සිංහලෙන් කියන්නේ. එහෙම නැත්නම් ඒවට අදාළ හේතු කාරණා සපයා දෙනවා. සප්පාය කරනු සපයා දෙනවා. ඒක අපි සමූහයේ වශයෙන්මුත් වග වෙන්න ඕනේ. ඒ වගේම අපි එක එකනත් ඒ සඳහා අපකැප වෙන්න ඕනේ. ඉතින් ලස්සන වචන තමයි අනුග්‍රහ කරනවා කියලා කියන්නේ. ඉතින් පංචෛ භික්කවේ අංගේහි අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝ පලාච හෝති චේතෝ පල සමාපත්‍යාච පඤ්ඤා පලාච හෝති පඤ්ඤා පල සමාපත්‍යාච කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. මේ වගේ අපි ඒ සඳහාම පූර්ණ කාලිනව භාවනා කරන අයට තියෙන්නේ බලාපොරොත්තු දෙකයි ප්‍රඥා ඵල විමුක්තිය හෝ චේතෝ ඵල විමුක්තිය. ඒ පඤ්ඤා ඵල විමුක්තිය හෝ චේතෝ ඵල විමුක්තිය ලබා ගැනීමට නම් ඒකේනා පස්වාකාරයකින් තමන්ගේ සම්මා දිට්ඨියට අනුග්‍රහ කරන්න ඕන. තමා දිට්ඨියට අවශ්‍ය සප්පාය කරනු සපෙලා දෙන්න ඕන. හේතු කරනු සපෙලා දෙන්න ඕන. ඉතින් හේතු කරනු සපයා දීමේදී අපි ඔක්කොමලා එකම එල්ලයකට යන පිරිසක් නිසා විමුක්තියක් සඳහා යන පිරිසක් නිසා අපි දැනගන්න ඕනේ අපි ඔක්කොම එකතු වෙලා එක දේ කරනවා නම් හැම කෙනාටම ලේසි.
එක්කෙනෙක් විතරක් අර ගාල කඩාගෙන ගිය හරකෙක් වගේ දඟලන්න පටන් ගත්තොත් අනිත ඔක්කොටම අපහසුයි. ඒක නිසා වැඩමුළුවකට කියලා කියන්නේ අපිට කලාතුරකින් හම්බෙන අවස්ථාවක්. කාටත් එහෙමයි පැවිද්දන්න විතරක් නෙවෙයි. අන්නේ වෙනකොට ඒකෙන් උපරියෙන් පළනෙලා ගන්න නම් අපි ඒ අනුග්‍රහිත දැනගන්න ඕනේ. ඒ අනුග්‍රහිත පහ බුදුරජාණන්සේ පහයි කියලා නමෙන් උද්දේශයට දීලා නිर्देश වශයෙන් නම් කරනවා පහ මොකද්ද කියලා. සීලානුග්‍රහිතාච හෝති, සුතානුග්‍රහිතාච හෝති, සාකච්ඡානුග්‍රහිතාච හෝති, සමතානුග්‍රහිතාච හෝති, විපස්සනා අනුග්‍රහිතාච හෝති. සීලෙන් අනුග්‍රහ කරන්න ඕනේ. සුතයෙන් බණහිවෙන්, සාකච්ඡාවෙන්, සම්මුඛ සාකච්ඡාවෙන්, සමතේ වැඩිමෙන් සහ විපස්සනා වැඩිමෙන්. ඉතින් මේ පස් ආකාරයට තමයි අපි මේ දවස් ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකේ ඉස්ලාම පෙන්වන්නේ සීලානුග්‍රහිතාච හෝති, අපි සීලෙන් අනුග්‍රහ කරන්න ඕන. දැන් මේ භික්ෂු පරපුරක් දිහා බලනකොට අපි දන්නවා සාමාන්‍ය පැවිදි වෙච්ච නැති ඇත්තෝ දකින්නේ මේක තමයි සීලේ සංකේතයක් විදියට. ඕනම උත්සවයකට ගියාම පළවෙනි තැන දෙන්නේ සංඝයාට. ඒ ඇත්තෝ සිල් රකින්නවා කියලා. ඉතින් ඒ නිසා කෝටි අසංවර සීලය කියනවා උපසම්පදා සීලයට. ඉතින් ඒක ලංකා භූමියෙන් නැති වුණාට පස්සේ පුදුමාකාර වෙහෙසක තත්වයකටපත් වුණා රජතුමා ඇතුළු සියලුම දෙනා. නැවත සැරයක් කොහොමදයි මේ උපසම්පදාව පිළිටව ගන්න කියලා. දැන් අපි මේ කාලේ දකින්නවා භික්ෂුණීන් වහන්සේලා ඒ උපසම්පදාව ලබා ගැනීම සඳහා කරගෙන යන ප්‍රයත්නේ. ඒක හැලිලා දැන් කට්ටියක් කියන ඇති කරායි කියලා කට්ටියක් කියනවා එහෙම ඇති කිරුවේ නැහැ කියලා. ඒකට භික්ෂුන් වහන්සේලාගේ අදහස් තියෙනවා. රජයේ අදහස් තියෙනවා. ඉතින් කොච්චර කාලයක් ඇයිද නැවත මේ පිළිටවන්නේ. ඉතින් ඒ වගේම අපහසුතාවයක් හරහා තමයි ලංකාවෙන් තමයි හුඟක් රටවල් වලට ගියේ. ඉතින් ලංකාවේ නැතුව ගියා. නැතුව ගියාට පස්සේ නැවත උපසම්පදා පිළිටවන්න යනකොට ඇති වෙච්ච මේ අරගල වලදී කොච්චරක් ඒ සංඝ පිටුන් වහන්සේලා කරදර වුණාද කියන එක ලංකාවේ භික්ෂුන් වහන්සේලා දත යුතුයි ලිඛිතයි. ඒකෙදි ඉස්ලාම ඇති කෙරුවේ සිල්වත් සමාගම කියලා එකක්. සිල්වත් සමාගමෙන් තමයි අදහස දුන්නේ රජුරෝ වඩික රජ කෙනෙක්. අපි මේ සිල්වත් සමාගමක් සඳහා කටයුතු කරනවා. එතකොට හිටියේ ගණින්නාන්සලා විහාර භූමිය ඔක්කොම නඩත්තු කෙරුවේ නිකන් මේ පූජකයෝ වගේ જાතියක්. පස්සේ තමයි භික්ෂුව අතර ගන්න ගියාම මේ උපසම්පදා ඇති කරන්න ගියා. ඉතින් ඊට පස්සේ දැන් අපිට උපසම්පදා එච්චර මහා ලොකු දෙයක් නෙවෙයි. ඒ උපසම්පදා හොයාගෙන ගිය කණ්ඩායම් තුනෙන් දෙකක්ම මගදී මැරලා තියෙනවා. එක්කෙනෙකුටවත් එන්න හම්බෙලා නැහැ. ඒ ඔක්කොම ගිහිලා තියෙන ඉස්සල්ලා මේ බුරුපෙට. ඉතින් තුන්වෙනි වතාවේ තමයි සීමට ගිය වෙලාවේදී කොහොම හරි ඒක රජුරු බොහොම ඉහළින් පිළි අරගෙන මොකද ලංකාවෙන් තමයි උගක් අනුග්‍රහ ලැබිලා තියෙන්නේ රාජ්‍ය මට්ටමේ ආපහු දීලා තියෙනවා. ඉතින් අපි අද ඉන්නේ අපි හිතමු මෙතන කීනමක් ඉන්නද උපසම්පදා ඇත්තෝ. ඔව් උඟ දෙනෙක් උපසම්පදා. ඒක නිසා තේරුම් අරගන්න ඕනේ වැඩමුළුවක් සඳහා මොකද්ද මේ අනුග්‍රහිත සීලය කියලා කියන්නේ. වැඩමුළුවක් සඳහා අපි කතා කරනකොට හොඳටම මතක තියාගෙන ඉන්න ඕනේ මේ පොර මාර්ම ස්වාමීන් වහන්සේ කියනවා ඉතින් ගියාම අපේ ඔය විපස්සී ස්වාමීන්වහන්සේලා අපි ආපත්‍ය දේශනා කිරීම ආදී මේක මේ වැඩේට සූදානම් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි සීලය අලුත් වැඩියා කරගන්න ඕනේ. ඒ සීලය අලුත් වැඩියා කිරීම ගිහියත්තන්ට අපි කියන්නේ මේ තවගේ තැනකට ආවට පස්සේ අපි අටසිල් සමාදන් කරනවා. රැයට කැම නැහැ. තනියදී බුදියන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට අලුතක් දැනෙනවා. ගෙදර ඉන්න ජීවිතේ නෙවෙයි. ඒ මොකද හිත අලුත් කරගන්න. හිත අලුත් කරගන්න අපි කරන්නේ සීල්පද සමාදන්ව රකින්න සීල්පද අපි ප්‍රධාන තැනක තියෙනවා. දැන් මෙතෙන්ට ඕනම අමුත්තෙක් දකින්නවා බාපණයක් දාගෙන ඉන්නවනම් ඒක න සිල් රකින්නයි කියන. කහසිවුරක් දාගෙන ඉන්නවනම් එයා පැවිද්දෙක් කියලා. ඒ බෞද්ධ වෙන්න ඕනේ නැහැ. ඕන කෙනෙක් දකින්නවා. ඊට පස්සේ ඊට අමතරව සුදු ඇඳගත්ත තව පිරිස් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ මේ බාපණයක් දාගත්ත එක නයි වෙනසක් තියෙන්න ඕනේ. නැත්තම් නිකම්ම බාපණේ කියන්නේ මල් මාලයක් විතරක් නෙවෙයිනේ. ඒ වගේම නිකම්ම නිකං සිවුරක් දාගත්තයි කිව්වට අනික් ඇත්තෝ වගේ හැතරෙන්න යනවා නම් අපි කිව්වොත් මේ මනමාලි ඇඳුවට පස්සේ කුසියට ගිහිල්ලා පොල් ගන්න පටන් අරගත්තොත් හරියන්නේ නැහැ නේ. සූසයිඩ් බට්නේ සරසිලා රජුරෝ රාජාංගනේ දුවන්න පටන් ගත්තොත් හරියන්නේ නැහැ නේ. රජුරෝ ඒ ඇඳුම ඇඳගත්තට පස්සේ රාජික ලීලාවෙන් ඉන්න ඕනේ. අන්න ඒ වගේ ඒ භික්ෂුවකගේ තියෙන ආකල්ප සම්පත්තිය හරි වැදගත්. ඒක අපි අලුත් වැඩියා කරන්නේ අපි
මේ අපි ඉන්න ශාසනය අවුරුදු 2600ක් පරණ ශාසනයක්. අපිට මේ මට්ටමින් හරි අපිට උපසම්පදාව තියෙනවානේ. අපි ඒක හැචරීමෙන් ක්‍රියා රටාවෙන් නිහඬ බණින් පෙන්වන්න ඕන. ඉතින් එහෙම අලුත් කිරීමක් මෙතන වෙන්නේ නැත්තම් ඉතින් ඒ වැඩමුළුවේ සාර්ථකත්වයක් එන්නේ නැහැ. ඉතින් අපිට ඒක උගක් අත්දකින්න සිද්ධ වුණා ඉස්සල්ලාම කරපු වැඩමුළු 4 1 2 3 4 පිරිස කැමති නෑ මේ හැවිල්ල රැට නොකයින්. පිරිස කැමති නෑ තනිය දිය පුතියන්ට. ඒගොල්ලෝ කියනවා භාවනා කරනකොට රැට කෑවට කමන්නේ නැහැ කියලා. මං කියන්නේ ගියෝ. එහෙම නැත්නම් ඒක සඳහා නතර වෙන්න ඕනේ නැහැ. අපි ගෙදර ගිහිල්ලා එන්නම් කියලා. ඉතින් පිටරට යනකොටත් මං එහෙමයි කිරුවේ. ඉසලා එහෙම කරලා මං කිව්වා මේ වැඩේ හරියන්නේ නැහැ. හොදෝදමඩි දාලා බෑ. වැඩමුළුවක් යනවා නම් නේවාසික වෙන්න ඕන. මේ 8 සිල්වත් තියෙන්න ඕන. ඉතින් ඔකට නමා ගන්න දැනටත් ඒ ෆයිට් එක තියෙනවා. ඒ මොකද හේතුව දැන් මෑතකදී අපි පටන් අරගත්තා. මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඇත්තන්ට මේ වැඩමුළු කරන්න. ඒගොල්ලෝ කැමති නෑ 8 සිල් සමාදන් වෙන්න. මොකද හේතුව සමහරක් අබෞද්ධ. ඉතින් එතකොට ඒගොල්ලන්ගේ චිත්ත tattwaye ඒ කම්පන වේගයත් එක්ක තේරෙනවා මේක මේ බහින්නේ බැසගන්නේ මේ අපි කියන කාරණාව. උගන්නන කට්ටිය හොඳට තේරෙනවා. ඉවෙතකොට වැඩමුළු විදියට යන්නේ භාවනාව වගේ නෙවෙයි. දැන් මේකේ එහෙම කතාවක් නැහැ නේ. අපිට භාවනාවක් අපි කරන්නේ මොකද අපි ඒකාන්තයෙන්ම කිවිසගත්තු බුදුජානනාංශිකේ ගෝලියෝ. ඒක නිසා මේ සිල්පද ආරස්සාව කියන එක මේ ආකාංකේ සූත්‍රේ පටන් අරගන්නෙත් එතනින්. අපි මම මේ කියන්න හදන්නේ ඒකට පෙර මේ පූර්වාගමයක් විදිහට මේ අනුග්‍රහිත සූත්‍රයේ දක්වන මේ සිල්පදය රකින්න එක අලුත් වැඩියා කරගන්න ඕන. අලුත් වැඩියා කරනකොට බලන්න සීකියා පද ටිකේ මොනවද ඉල්ලලා තියෙන්නේ කියලා අපි. ඇඳුම් පැළඳුම් ටික ගැන සීකියා පද මෙච්චර ගාණක් තියෙනවා. දානේ වළඳන් ටික ගැන මෙච්චර සීකියා පද ටිකක් තියෙනවා. ගමට වැඩිම පිළිබඳ මෙච්චර සීකියා පද ටිකක් තියෙනවා. ඒක සාමණේරියක් දැනගෙන ඉන්න ඕන. මොකද ගිහිය දන්නේ නැනේ කවුද සාමණේර කවුද උපසම්පදා කියලා. ඒ නිසා දෙනකොටම පටන් ගන්නෙ මිරි කටපාඩම් කරන්න. ආකල්ප සම්පත්තිය. මොකද ඒ කිනා බුදුහාමුදුරුවෝ නියෝජනය කරනවා ධර්ම නියෝජනය කරනවා සංඥා නියෝජනය කරනවා. එතකොට ඒ ටික තිබුණ නැත්නම් ඒ ගෝලයා නෙවෙයි බැනුම් ආන්නේ ගුරුනාංශ බැනුම් ආන්නේ. ගුරුනාංශ දැනගන්න ඕනේ. එහෙමනම් තාම ගිනි දොරට වඩන්න එපා එළියට දාන්න එපා. එළියට දානවනේ සිවුරක් අඳින හැටි දැනගන්න ඕනේ. දානයක් වළඳන හැටි දැනගන්න ඕනේ. බණක් කියනකොට මේ தත්ත්ව නැත්තම් බණ කියන්න යන්න එපා. අනවශ්‍ය තැන්වල බණ කියන්න යන්න එපා. ආන්න ওই ටික වගේ එකක් භාවනා වැඩමුළුවකදී අපි හඳුන්ලා දෙනවා. මම මේක කාරණා තුනකට දාලා මතක් කරන්නම්. අපේ නිසරණනේ පවතින සම්ප්‍රදාය තේරුම් ගැනීම සඳහා එකක් තමයි අපි ගිහියෙක් ආවම කියන අඩුම ගානේ පාට සිල් සමාදන් වෙන්න ඕන කියලා සිල් සමාදන් කරනවා. මේ බලයෙන් රක්කවන්න හදනව නෙවෙයි සිල්. කිකිලියන්ට ලව්ව පිටර රක්කනවා වගේ. අපි කියනවා රකින්නේ කියලා. එහෙම නැත්නම් මොකද්ද වෙනස? දෙක අපි දිනචරියාවක් හදලා දෙනවා. ඒකල කියනවා ඔක්කොමලා මේ දිනචරියාවට හැතරෙන්න ඕනේ කියලා. එහෙම නැති වුණොත් එහෙම එක්කෙනෙක් භාවනා කරනකොට අනිත් එක්කන ඩෝල් ගහන්නයි බයිලා කියන්නේ පටන් ගත්තොත් කරන්න බෑ. ඒ චාරිත්‍රයේ තියෙන ඒ නිසා ඒ පුරා විද්‍යාව පිළිබඳ මහාචාර්යතුමියක් ඇවිල්ලා හොඳටම වයසයි. අනේ ස්වාමීන් වහන්සේ මේ ඉස්කෝලේ ගියාට පස්සේ දැන් තමයි කිව්ව කාලසටහනට වැඩ කරේ. අපි ඔක්කොම ලොක්කොනේ අපි මහාචාර්යවරුනේ අපිට අනුන්ට කාලසටහන හදනවා මිසක් මේ වගේ නෑ. අපි ආයෙත් පොඩි දරුවෙක් වගේ කාලසටහන් හදනවා. කාලසටහන වැඩ කරනවා. ඒ මොකද දේශීය ගානක් වැඩමුළු කරපු කාලසටහනක් අපි මේ කාටවත් එලිමන් සිරකන්ද රෝග දාලා දඬුවම් කරන්න හදනව නෙවෙයි. තුන්වෙනි එක මේ අපි කමටහනක් දෙනවා. අපි කියනවා ඉඳගෙන ඉන්නකොට මෙන්න මේ විදිහට සතිය පවත්තන්න. ඇවිදින සක්මන් කරනකොට මේ වෙලාවට සතිය පවත්තන්න. කනකොට බොනකොට යනකොට එනකොට අත නමනකොට අත දිගාන්න මේ විදිහට සතිය පවත්තන්න කියලා අපි ක්‍රමයක් දෙනවා. ඉතින් ඊට පස්සේ ඒ නෙවෙන දේවල් කරන්න එපා මෙහෙදී. කිරුවොත් බේත බීලා ප්‍රතිවාප වලට වෙන මොනාරි කරනවා වගේ. බෙහෙත් බොනවා නම් ඒකට අපි යවතුන් පැවතුන් තියෙනවා. ඒකට සප්පාය තියෙනවා. ඒකටයි මේක හදලා තියෙන්නේ. ඒ නිසා වෙන දේවල් කරන්න බෑ. අන්නේ විදිහට අපි ගෙනාවට පස්සේ සීලයේ ලව්ව පොඩි පටු පාවතකට යොමු කරනවා. ඉතින් කාටරි එන්න බැරි නම් අපි කාටවත් එහෙම බලපෑම් කරන්නේ අපි ඒක ප්‍රසිද්ධ කරලා තියෙනවා. අපේ වැඩමුළු සම්බන්ධ කියන පොතේ ඕවා ලියලා තියෙනවා. මෙන්න මේ தත්ත්වයට දෙන්න ඕනම කෙනෙකුට අවශ්‍ය නම් අපේ ස්වාමීන් වහන්සේලා
තම තමන්ගේ තැන් වලට ගියාට පස්සේ හරි කාට හරි මේක හඳුන්ලා දෙන්න අපි පුංචි පොතක් ගහලා තියෙනවා. මේ පොතේ කියලා තියෙනවා මෙන්න මේ කරුණු යට තමයි අපි මේ වැඩ පිළිවෙල කරන්නේ. මොකද මේ බෞද්ධ මධ්‍යස්ථාන නිසා අපිට ඒක කරගෙන යන්න පුළුවන්. ඊට වැඩිය වෙනස් වාතාවරණයක් තියෙන අපේ සතිපාසල වැඩසටහන. ඒක කරන්න යන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 45,000ක් සියලුම ළමයින්ට. අපි ඊට වැඩිය පුරුල් පරාශයක තමයි ඒ කියන්නේ. අර වගේ නීති පද්ධතියක් නැහැ. දැන් භික්ෂුන් වහන්සේලා නිසා අපිට කියතයි මේ ගිහියන්ට වඩා මේක බලපාන. මේ සීලයක හික්මීමක සීතල භාවයක සදාචාරයක නැත්තම් ඉතින් ගමනක් නැහැ. ඒක පොදුවේත් බෑ. පන්තියක් මෙහෙවන්නත් බෑ. තනියම කරන්නත් බෑ. අද භික්ෂුවට වැරදිච්ච තැන. භික්ෂුව මේ අනම්මනං જાති වඩන්න හදනවා පල්ල නැති මල්ලක් වගේ වැක්කිරුවට මොකක්වත් හිටින්නේ නැහැ. සීලෙ නැහැ. ඉතින් එතකොට අපි ජාත්‍යන්තර විහිළු සපයන්න බවටපත් වෙනවා මහා සාමාන්‍ය බණතාව ඉදිරියට. මේ පැවිදෙන්නේ ඉස්සලා එක මගේ තුදු විනෝදාංශේ පෙරදින විශ්වවිද්‍යාලයේ අනිත් පැත්තේ මම ජීවත් වුණේ. එතන ඉන්න සංඝයා කරන විකාර. පේන්න බෑ. මොකද්ද මේ චිවුරක් දාගෙන පොරොන්දු වෙලා මොනවද මේ කරන්නේ? නැත්තම් නිකන් හිටපන්කෝ. කරනවා නම් රකපන්කෝ. ඉතින් ඒවා බැනලම කටහුරු වෙලා තියෙන්නේ මගේ. ඉතින් මට හරිය අමාරු වුණා පැවිදි වෙන්න විනිශ්චය කරන්න. අයි මෙච්චර බැන්නේ සංගමයට මම දැන් කොහොමද යන්නේ? කීලි වල මම දැන් කොහොමද මේ මම බැනුම් අහන්නේ. ඒක මගේ ජීවිත පරිවර්තනයක් වුණා. බොහෝ කල් ගියා විනිශ්චය කරන්න. හොඳ වෙලාවට මම ආවට පස්සේ නිස්සන්නවනේ ඒ ලොකු ස්වාමීන් වහන්සේලා එක හදලා එක කරලා ඒකට පසුබිම සකස් කරලා අද වුණත් අපිට ඉදිරියට යන්න පාදම සකස් කරලා තියෙනවා. ඒකට අපි කියනවා සීල පදනම කියලා. ඊට පස්සේ සුතානුග්‍රහිතේ. සුතානුග්‍රහිතේ කියලා කියන්නේ අපි ඇසු විරු තැන් ඥාන ඇති ඇත්තෝ. ඒක කවුරක්වත් නැහැ කියන්නේ. හැබැයි ඒ සියලුම ඥාන ලෝකායතයි. සියලුම ඥාන බාහිරාවර්ති. කැත නැතුව කියන්න පුළුවන්. කද්දාකවත් නිවනට යොමු වෙන්නේ නැහැ. ඉතින් ඒ අතරමැද මේ ලෝකායත ඥාන බාහිරාවර්ති ඥාන ඇතුළට හරවලා සත්‍යයේ විසුද්ධියක් පිණිස කොහොමද අපි මේ දේවල් Tamange අභිවෘද්ධිය පිණිස අත්ත කුසලයේ පිණිස අර්ථ සිද්ධිය පිණිස පාවිච්චි කරන්න කියලා වෙනමම අපි දන්න ඥාන වලට වැඩිය වෙන ක්‍රමයකට මේක කියලා දෙන්න වෙනවා. මේ කියන්නේ සාමාන්‍ය බුද්ධ ආගම පාඩම නෙවෙයි මේ කියන්නේ ඥායසාධිකමයි කියලා නිවන් දකින්න මාර්ගයට මේක හරව ගන්න ඕන. අපි කරගෙන ආපු වැඩ ටික එල්ලේට යොමු කර ගන්න ඕන. ඒ යොමු කිරීම හැම විශේෂම නැහැ. බුද්ධ ආගම තුල උනත් ඉතාමත්ම දුර්ලභයි. ඒක අද ව්‍යාපෘතිය බවටපත් කරගෙන තියෙන. ආගමක් බවටපත් කරගෙන තියෙන. ඒ තුල ඔය නිබ්බානස්ස සත්‍ය කිරියාව එහෙම නැත්නම් ඥායසාධිකමයි කියන එක නැහැ. ඉතින් ඒ උනාට ඒක නැතිකම වෙලා තියෙන්නේ මේ එක්කෙනෙකුටවත් අකමැත්ත නිසා නෙවෙයි. යොමු දීලා තියෙන වැරදි අතකට. විශේෂම සංඝයා. ඊට පස්සේ ඒ අතර බලනකොට විශාල පිරිසකට ඒකට අවශ්‍යතාවය තියෙනවා. අපිට තේරෙන පැවිදිලා මේ ටික තමයි කරන්න තියෙන්නේ. අපිට පෙන්වුවේ මේකයි. ඒක නිසා අපි ඒක දිගේ ගියා කිව්වට ස්ථිරහානියක් වෙලා නැහැ. දැන් උනත් කියලා දුන්නොත් මෙන්න මේකයි පාර කියලා අපි හිතන ප්‍රතිශතයට වැඩි පිරිසක් ඒක අනුගමනය කරන්නට ලෑස්ති. ඒක මේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා තුලත් අපි දකිනවා, මුස්ලිම් ළමයි තුලත් අපි දකිනවා, කතෝලික ළමයි තුලත් අපි දකිනවා, කුඩු ගහන කුඩු වලට බැහැ වෙලා හිරකඳවුරු ඉන්න අය තුලත් අපි දකිනවා, හිරකඳවුරු වල සාමාන්‍යයෙන් සිරගත වෙලා ඉන්න අය තුලත් අපි දකිනවා. හිත අනිද්ද මැරෙන්නේ කියලා පිළිකා හැදිච්චි මේ ආන්තික ඉන්න අයට දුන්නත් අපි හිතන වැඩි පිරිසක් මේක අල්ලනවා. බාල අපරාධකම් කරලා බාල අපරාධ කඳවුරු වල ඉන්න කට්ටියට දුන්නත් කරනවා. තමන්ගේ තාත්තා විසීම දූෂණය වෙලා ළමයි හම්බෙන්න ඉන්න බාල වයස්කාර මව්වරුන්ට උන් තාම දුවලා ඒ කටියට දුන්නත් අල්ලනවා. ඒ නිසා මේක පිළිබඳව අපිට එහෙම සැකයක්වත් බලෙන් පැටවිල්ලක්වත් නැහැ. ඒ නිසා අපි බෞද්ධ භික්ෂුවකට දෙනවා කියන එක වෙනමම මේ හොට්ලයින් එකේ දෙන ගමනක් තියෙනවා. අපි යනවා අන්‍යාගමික අයත් එක්ක යනවා, පීඩිත පන්තියට යනවා, කොරෝනා හැදිච්ච අයත් එක්ක යනවා. ඒ හැම කෙනාටම බය නැතුව බුදුරජාණන් වහන්සේ ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ කියලා ශ්‍රීමුක දේශනාවක් කරා. මහන්නේ මේකේ එකම මාර්ගය ආය වෙන මොකුත් නැහැ. අහෝ ලංකාවට මොකද උනේ? ඒ මාර්ගේ නැතුව සම්පූර්ණ බුද්ධ ආගමේ PhD තියනවාද? විශ්වවිද්‍යාල තියෙනවා. පශ්චාත්තුපාදි තියෙනවා. අරක විතරක් නැහැ.
ඒ නිසා සුතයක් අවශ්‍යයි. භාවනා කරන වෙලාවේදී අපිට ඒ වෙලාවේ බෙහෙත් වින්දුවක් දීලා මේක හරි ගැසලා තම්බලා බොන්න බීලා ගුණාගුණ කියන්නේ. එතකොට අපි දෙවෙනි පන්තිය දෙනවා. ඒකත් බීලා ගුණාගුණ කියන්නේ කියලා ආනේ විදිහේ මේ සුතේක අවශ්‍යතාවයක් තියෙනවා. එතෙන්දී ඒ සුතේ අවශ්‍යතාවය තියෙන වෙලාවේදී අපි හැම වෙලාවෙම හැම කෙනෙක්ම ශ්‍රාවකෙක් විදිහට කියන දේ අහගෙන ඉන්න එක කරනවා. ඇත්තටම අපි එක එකනේ දේශකයෝ ඇත්තටම කියනවා. නමුත් මේ වැඩේට ගියාට පස්සේ අපි ආයෙත් ආධුනිකයෙක් වෙලා ඒ නිවනට යොමු වෙන මාර්ගය පෙන්ලා දෙනකොට අලුතෙන් හිතලා ලදරු මනසක් ඇති කරගෙන ඉදිරියට යනවා. ඒක නිසා ඒ සුත අනුග්‍රහිතය කියලා කියන්නේ ඔහිත සෝතෝ ධම්මං සුනාති. අට්ටිකත්වා මානසිකත්වා සබ්බං චේතසා සමන්නාහරිත්වා ඔහිත සෝතෝ ධම්මං සිනාති. කියන හැම දෙයකම අර්ථය මේකයි, තේරුම මේකයි, කන් දෙකෙන්ම නිකන් දෝතිම්ම බනහනවා. මේ එක එක වැඩ කරන ගමන් යන්නේන ගමන් part time බනහනව නෙවෙයි. ඉතින් ඒක සාමාන්‍යයෙන් හිතවදින්න කියන්නේ ඇහෙන බන නෙවෙයි මේවා. මේවා අහන බන. වෙන වැඩක් කරන ගමන් රේඩියෝ එක දාගෙන බන අහනවා, ඩ්‍රයිවිං කරන ගමන් බන නරක නෑ. වෙන කුණුවර පහනට වඩා කොහොඳයි. නමුත් ඒ සඳහාම අප වෙලා කැප වෙලා බන අහනවා කියන්නේ කොච්චරයි සාසනෙ පිටින් එකම ක්‍රමේ. අද ගොඩාක් ටීචින් ටෙක්නික්ස් තියෙනවා. එකක්වත් මේ ශ්‍රාවක දේශක සම්බන්ධතාවය විතර වටින්නේ නැහැ. ඒකට හරි වියදම්. අපි කොච්චර දුර ඉන්න ඕනද? අපි මේ පැය ගණක් ඒකටම ගත කරනවා. වැඩමුළුවක් නොතිබුණා නම් අපි කවදාවත් මේ වෙලාවේ මේ වැඩේ කරන්නේ නැහැ නේ. අපි නම් ආන්නේ මොකක් හරි ඔය අනුන්ගේ දෙයක් නේ අහගෙන ඉන්නේ. ප්‍රවෘත්තිනේ. නැත්නම් අතීත දෙයක්, අනාගත දෙයක්, අදාළ නැති දෙයක් ඔය කතා කර කර ඉන්නවා. මේ වගේ Tamanට අදාළ දේ වෙනකොට අපි ඒකට කියනවා නැත්නම් ඒකටමයි කියන්නේ සුතානුග්‍රහිතය කියලා. අපි දන්නේ නැති පාරක යන්න හදනවා මෙතෙක් පුරුණ ලද පාරමිතා ශක්තිය වල සම්පූර්ණ ප්‍රයෝජනේ අරගෙන. ඊට පස්සේ සාකච්ඡා අනුග්‍රහිතේ. අපි ඒක තමයි පැයක් කෙරුවේ. අපි කරපු භාවනාව අපි දන්න කෙනෙක් ඉදිරියට ගිහිලා කියලා හරියට මම බෙහෙත් පන්තිය දීලා වෙදෙක් හම්බෙලා කියන වෙදාට ගුණාගුණ ටික. මම බෙහෙත් බිව්වා මට මේ ගුණාගුණ තියෙනවා. ඒ අනුව තමයි වෙදා දෙවෙනි බෙහෙත් පන්තිය ලියන්නේ. එනස කවුරු හිතන්න එපා බෙහෙත් පන්ති ලියපු පොත් තියෙනවා කියලා. එහෙම එකක් නැහැ. වෛද්‍ය ශාස්ත්‍රයේ එහෙම එකක් නැහැ. මේ ලෙඩාගේ හැඩේ බලලා තමයි මේකට මේ බෙහෙත වැටෙන්න ඕන නොවෙන්න ඕන කියලා කියන්නේ ගුණාගුණ. අද කාටවත් ගුණාගුණ කියන්න තේරෙන්නේ නැහැ. ඒක හිතනවා මේ වෙදාගේ දක්ෂකම කියලා. වෙදාගේ දක්ෂකම කියන්නේ කීයක් හරි කඩා ගන්න එක විතරයි. වෙදාට වෙන දක්ෂකමක් නැහැ. ඒක කියනවා යමයානම් ජීවිතේ කඩා ගන්නවා. වෙදා ජීවිතෙත් කඩාගෙන සල්ලිත් කඩා ගන්නවා කියලා. ඒ දෙකම ගන්න. ඒ නිසා හිතන්න එපා වෙද්දු ඉන්නේ අපේ සුභතිත්‍ය වෙන කියලා. වෙදාගෙන් වැඩ ගන්න නම් අපි ගුණාගුණ කියනවා. කිසිම කෙනෙකුට ලංකාවේ හිටපු හොඳම ශල්‍ය වෛද්‍යවරයෙක් කියලා තියෙනවා කිසිම භික්ෂුවකට ලෙඩෙක් වෙදෙක් ගාවට කියලා රෝග ලක්ෂණ කියන්න බෑ කියලා. ඉතින් දොස්තර මහත්තයා අමාරුවෙන් අර හාමුදුර කෙනෙක් නිසා ඇවිල්ලා අහනවලු අවසරයි සාන්ත මොකද්ද කරන්නේ? ඉතින් ඒ හාමුදුරුව චතුරාර්ය සත්‍ය උගන්වන්න හදනවලු වෙදාට. මේ එන පොලිමත්යේදී අර හාමුදුරුව ගන්න යන්නේ හාමුදුරුවෝ කියලා. උපාස මහත්තයා බණ භාවනා කරනවාද? ඔය කෙරුවට හරියන්නේ නැහැ. බණත් භාවනාත් කරන්න ඕනේ. ඒක හරි ඒක නෙවෙයි මේ පොලිමක් කඩාගෙන මේ හාමුදුරුව ගත්තේ. හාමුදුරුව ආපු ගන්නවා කියන්නේ දන්නේ. එහෙම නැත්තම් කියනවා ටෙස්ට් කරලා විද මහත්තයා පුළුවන් නම් ජැක්පොට් එකක් ගහලා මගේ ලෙඩේ කියන්නේ කියලා පුළුවන් නම් දක්ෂණ. විතරට එහෙම ඕනකම නැහැ. කදාකවත් නැහැ. ඒක තමන් ගුණාගුණ කියමනේ තියෙන්නේ. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට වෙදකම් කරන දොස්තරලා හම්බෙලා බලන්න වෙදෙක් ආවට ගියාට පස්සේ හාමුදුරු කෙනෙක් පිස්සු කෙලින හැටි. කිසිම කෙනෙකුට මේ තමන්ගේ රෝග රක්ෂණ කියන්න බෑ. මම මේ කියන්න හදන්නේ අදානති කතාවක්. මම මේ කියන්නේ භාවනා කරාට පස්සේ වැටහිච්ච දේ මෙහෙමයි. මම මේ භාවනා කෙරුවේ මෙහෙමයි. මම මේකට හිත මෙනෙහි කෙරුවේ මෙහෙමයි. වැටුනේ මෙහෙමයි කියන මේ කාරණා තුන කියවෙන්නෙම නෑනේ. අරක කර ගන්න බැරිනවා මේක කර ගන්න බැරිනවා කියලා චරිචුරු ගන්නවා මිසක්කා මම මේ කියන්න හදන්නේ සක්මන ගැන. මම මේකෙදි මගේ අවධානය යොමු කරන්න හැදුවේ පාදෙට. මගේ හිත ගියේ නෑ. ඒ නිසා එක වමයිට විතරයි දැක් ගන්න පුළුවන් උනේ. මගේ හිත පිට ගියා. ඉතින් ඒ කාරණා ටික කියුනේ නැත්නම් ඉතින් කොහොමද උපදේශයක් දෙන්නේ? මම කියන්නේ බණ නෙවෙයි ධර්ම සාකච්ඡාවේදී. වාඩි වුණාට පස්සේ මම මේ පරියන්කයට පස්සේද වාඩිනවා ඉස්සලා දහවි. වාඩි වුණාට පස්සේ මට මේ වාඩි වෙච්ච බව තේරුණා. කොහොමද තේරෙන්නේ?
ඊට පස්සේ මන්ට හිත යොදන්න අර කමටහන් දෙනකොට දෙනවනේ උපදේශය. මම මොකේද හිත යොදන්න සැලසුම් කෙරුවේ. හරි ගියා නොගිරියා වෙනම දෙයක්. මම හිත යොදන කී මාත්‍රකාව මේකයි. මම හිතේ දුවේ පිම්බි මෑකලිමට. මම හිතේ දුවේ ආනපානෙට. මම හිතේ දුවේ මේ ඉඳගෙන ඉන්න කයේ බරට මොකක් හරි ඒ පටන් ගන්න ප්‍රස්තුතය කියන්නේ නැතුව මොන જાති ලිව්වත් හරියට ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියනකොට ප්‍රශ්නාංකය ලියන්නේ නැතුව උත්තර විතරක් ලියුවා වගේ. ඊන හරියට ප්‍රශ්නාංකය ලියලා ප්‍රශ්නේ ලියන්න එපා නැත්නම් එතකොට බලන මිනිහට මනසට තේරෙන්නේ ගාණක් ලියනවා නම් ඉස්සලාම ප්‍රශ්නාංක 4 ගාණ ලියන්න ඕන. ප්‍රශ්න පත්‍රයේ තියෙන කොපි කරන්න ඕන උත්තර පත්‍රයට. ඊට පස්සේ සුළු කරන්නේ. ඒක සුළු කරන ගියාට වේද දන්නේ නැහැ නේ. අර මනුස්සයා දන්නේ නැහැ මේ කොයි ප්‍රශ්නේ විසඳන්නේ කියලා. අද අපි කතා කරන දේවල් ගැන පොඩ්ඩක් රෙකෝඩ් කරලා අහගෙන ඉන්න පිස්සු නැත්තම් පිස්සු වැදුනේ නැත්තම් පුදුමයි. ජනමාධ්‍ය අද ඉස්තාම දියුණු ලෝකයක තියෙන IT යුගයක පිස්සු ඩබල්. කවදාවත් අර්ථයක් ඇති එකක් කියන්නේ නැහැ. ඔක්කොම පටලවලා තියෙන්නේ. ඉතින් අපිටත් අපි කතා කරනකොටත් කෙනෙකුට අපි අදාළ මාතෘකාවට නෙමෙයි කතා කරන්නේ. යන්නේ කොයිද කියලා ඇහුවොත් මල්ලේ පොල් කියනවා. ඉතින් ඒ sannivedane නෑනේ බුදුහාමුදුරුවෝ ගාව අද්විජ්ජ වචනා බුද්ධා අමෝඝ වචනා ජිනා වචන දෙකක් නෑ බුදුහාමුදුරුවෝ යවුවොත් හරියටම මෝල් ගහෙන් කිරි ගහට යන්න වගේ හරියට කියන මොකද ඒ සීලයක පිහිටලා තියෙන්නේ. අපි කතා කරන්නේ වල්පල් නෙවෙයි සම්පප්පලාප නෙවෙයි මේ කාරණා. ඉතින් ඒ කාරණාව කියන්නේ බුරුමේ ශාංශ කාරණා තුනක්. ඒ කියන්නේ කමඨාන සුද්ධ කරනට අවශ්‍ය කාරණා තුනක. තමන්ගේ මූල කර්මස්ථානේ නම් කරන්න ඉස්සල්ලාම. දෙක ඒක සඳහා ගත්ත ප්‍රයත්නය කියන්නේ මම මේක මෙනෙහි කරාද හිත මේකට මෙහෙව්වාද පුළුවන් වුණා. ඊට පස්සේ ඒක ප්‍රතිඵලය කියන්නේ. මට ආස්වාද කරනකොට ආස්වාද කියලා මෙනෙහි කර ගන්න පුළුවන් වුණා. මට හුස්මක් කියලා යනවා තේරෙනවා. සීතලක් දැනෙනවා. බඩ පිම්බෙනවා තේරෙනවා. පහසුවක් තේරෙනවා. පහසුවක් තේරෙනවා. ඊට පස්සේ හුස්ම හෙලනවා. ඒකෙත් ප්‍රාශ්වාස කියලා හුඟක් කරලා පාවිච්චි කරන එක වචනේ හරි වචනේ ප්‍රශ්වාස. ප්‍රශ්වාස කරනකොට මට ආශ්වාසයට වෙනසක් තේරුණාද? කොහොමද තේරුනේ? ප්‍රශ්වාස කියලා මම මෙනෙහි කරාද? හිත ඒකට මෙහෙයුවාද? කාරණා තුනයි. ඒකටත් අපි ඇත්තටම පොතක් ලියලා තිනවා. ඒකත් මම කැමති කවුරු හරි යන වෙලාවට අපේ ස්වාමීන් වහන්සේලා අතරපත් කරන පොත්වල ඒ යෝගාවචර උපදේශනීය පොතේ ඒ ටික කියලා දෙන්න. ඒක සාකච්ඡානුග්‍රහිතේ ඉතින් මම ලංකාවේ මම 92 වෙනකන් හිටියා. මම පැවිදිුනේ 88 92 වෙනකන් ඉඳලා ඥානාරාම සංසෙත් එක ගොඩක් භාවනා කරලා හිටියා. 92 බුරුම ගියාට පස්සේ අවුරුදු 3ක් එක දිගට බැනුම් ඇහුවා. ඒ ඉන්න ස්වාමීන් වහන්සේලා බයිනෝ තමුසේ කියන මෙලෙව දෙයක් තේරෙන්නේ නැහැ කියලා. ඉතින් උගා කල් ගිල බැරි තැන අපේ ඉන්න හැම කාමරෙම මේ දොරේ කොලයක් ගෙනල්ලා ගැව්වා. මට දැනගන්න ඕනේ මෙච්චරයි. මේ තුන විතරමයි. මට වෙන මොකක්වත් ඕනේ නැහැ කියලා. ඉතින් පරිවර්තක ඇවිල්ලිවලා අපිට කියලා දුන්නා සයිඩෝ හරියට වෙහෙසටපත් වෙනවා. ඔබ වහන්සේලාත් බොහොම කැප කරගෙන තමයි බුරුමේ ගිහිල්ලා මේ läග්ගන භාවනා කරන්නේ. නමුත් කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේකයි වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒ ශාන්සේ ඒකටම බණක් කියලා තියෙනවා. මේ භාවනා කරලා කමටහන් දෙනවයි කියලා එකට නඩුවකට ගිහිල්ලා හරියට කට උත්තරයක් දෙන්න වගේ වැඩක්. එහෙම නැත්නම් නඩුව පරාදයි. විච්ච දෙක ඕකාරි කට උත්තරේ ඒක නැත්නම් පරාදයි. ඉතින් බුදු කෙනෙක් පහළ වුණාට කීයෙන් කී දෙනාද බුදුන් දකින්නේ? කීයෙන් දෙනෙක්ද බුදුහාමත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්නේ? හරියට සාකච්ඡා කරුවොත් ඒ බේසකාර දැරිය වගේ සභාවට hina යයි. සභාවෙන් මිසු ගහන්න හදනවා. බුදුහාමරු බේසකාර දැරිය විතර ගණදෙනුවක් යනවා. ඒක සභාවට තේරෙන්නේ නැහැ. සභාවට යම තේරුණා කියලා හිතනවා අම්මෝ පිස්සු. සභාවෙ හිට ගන්න මොනවාට කිව්වනම් ඒක තන්නේ කර ගෙත්තමක් විතරයි, වැල්වටාරමක් විතරයි. බුදුජානසක ඉච්ඡර කතා කරන දෙයක් නෑ. ඉතින් ඒකට අපි පුරුදු කරනවා, පුළුවන් තරම් පුරුදු කරනවා. ඉතින් මේ සාමූහික කමඨාන් සුද්ධ කිරීම කොහේවත්ම ලෝකේ නෑ. අපි ඒකට පිටරට සම්බන්ධ කරගෙන ඒකල එක්කෙනෙක් කතා කරනකොට අපි යත් එක්ක ගනුදෙනු කරලා කියන අනික් කටියට මෙන්න මේ ලියනකොට කමඨාන් වාර්තා ලියන මෙන්න මෙච්චරයි ලියන්න ඕනේ කියලා. ඒකෙදී ස්වාමීන් වහන්සේලා අපිට පෙන්ලා දෙන්න විදියක් නැහැ. ඒ අවුරුදු 4 ළමයෙක් කියන හැටි ඕක. අවුරුදු 8 ළමයෙක් කියන හැටි. ඊට පස්සේ ඒ තොරතුරු අවුරුදු 11 ළමයෙක් මට ඉදිරිපත් කරන්න හැටි. ආය මොකක්වත්ම නැහැ. කිසිම අහක දාන්න දෙයක් නැහැ. හරියට කාරණාව කියන. මොකද ඒ කටියට කියලා දීලා තියෙන්නේ බුද්ධ ආගම නෙවෙයි.
ඔයගොල්ලෝ තියෙන්නේ වම තියෙනවනම් වම කියලා මෙනෙහි කරන්න වැටෙන දේ කියන්නේ. දකුණ තියෙනකොට දකුණ කියලා මෙනෙහි කරන්න වැටෙන දේ කියන්නේ තේ ළමයි කියනවා. දැන් අපි සාමාන්‍ය වාර්තාවල් ලියනකොට අවතරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ගෞරවනීය පූජනීය ගුරුදේවයන් වහන්සේ බයිල මොකක්වත්ම නැහැ පොඩි ළමයි ගා. ඔබ හන්තේ මේ කරන පිටේ නිවන් දකින්න ලැබෙව මොකක්වත්ම නැහැ. ශාන්තම වම තිබ්බා මට විලුඹට කටු වෙනා වගේ තේරුණා. ඇඟිලි තුඩු වලට මේ දේ තේරුණා. දකුණ තියෙනකොට මේ එච්චරයි. මම හිතන්නේ ඒක අපිට කරන්න පුළුවන් කියලා අවශ්‍යත් නැහැ. මම කියන්නේ අපි සාමාන්‍ය ක්‍රමයකට කරමු. මේ කාරණා තුන මේ අරමුණ කියන්නේ තමයි ඒකට මානසිකාරය යොදවපු හැටි නැත්නම් ඒක භාවනා කරපුවට ඒක මෙනෙහි කර හැටි කියන්නේ වැටුණ දෙයක් කියන්නේ. ඒක නිසා මේ පැමිණිච්ච දේ ආගන්තුක ආපු දෙයක් වෙන්න පුළුවන්. තමයි බලාපොරොත්තු වෙච්ච දේ කොයි එකුණා ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ සාකච්ඡාව සඳහා මම ওই මාස අවුරුදු 3යි ගානේ අවුරුදු මාස 18ක්ම එක දිගටම බැනුම් ඇහුවා. කවදාකවත් මට බැන්නේ නැහැ භාවනා නොකරනවායි කියලා. කවදාකවත් මට බැන්නේ නැහැ මම හිතුවක්කාරයෙක් නේ ඔබ කියන්නේ තේරෙන්නේ නැහැ කියලා. ඒ ස්වාමීන් වහන්සේට ඕනේ තරමට කියවෙනකන් කමටහන සුද්ධ වෙන්නේ නැහැ. ඒකට ගොඩක් කල් යනවා. ඒකට ගොඩක් කල් වෙන නිසා ආධුනික උඟා කිවසිල්ලෙන් ඒ වගේම ආධුනිකයන් උගන්වන ගුරුවරුත් හුඟක් කිවසිල්ලෙන් කටයුතු කරන්න ඕනේ. අසීමිත අනුකම්පාවකින් දහස්වර කියලා දෙන්න ඕනේ. එතකොට විතරයි සමතනුග්‍රහිතයක් කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් වාඩිලා මොකද්ද කරන්න ඕනේ කියලා දන්නේ නැහැ. මං වාඩි වුණාට පස්සේ මම මොකද්ද කරන්න ඕනේ? මං සක්මන් කරන වෙලාවේ භාවනාවට නංගනවා නම් සතිමත් වෙන කොහොමද කරන්න ඕනේ? මම දානි වළඳන වෙලාවේ සතියෙන් කරනවා කොහොමද කරන්න ඕනේ? ඉතින් ඒකෙදි ඒ සමතේ පැත්තෙන් අරගෙන වචන කිවියක් මතක් කරුවොත් පර්යාංකේ කියලා හිතනකෝ අපි ගොඩක් වෙලාවට බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානේ පටන් ගන්නකොටම පර්යාංකේනේ පටන් අරගන්නේ. ඒකට විශේෂ පෙර හඳුන්වා දීමක් දෙනවනේ. අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියලා. මේ සඳහා විශේෂ තැනක විතරයි මේ වැඩේ කරන්න පුළුවන්. ශල්්‍ය කර්මයක් කරනවා ඒක හැම තැනම බෑ. කක්කුසියක කුසියක ශල්්‍ය කර්ම කරන්න බෑ. ඒකට ශල්්‍යාගාරයක් තියෙන්න ඕනේ. ශල්්‍යාගාරය තමයි අරණ්‍ය කියන්නේ. රුක්කමූල කියන්නේ ශුඤ්ඤාගාර කියන්නේ. ඉතින් ඒකට ගිහිල්ලා පල්ලංකම් ආපුජිත්වා පළඟ මැද පළඟ වාඩි වෙලා ඉන්න එක ආභෝග කරන්න. හිතින් ගන්න මම කොහොමද දන්නේ වාඩි වෙලා ඉන්නවයි කියලා. මම කොහොමද දන්නේ හිටගෙන නෙවෙයි කියලා. මම කොහොමද දන්නේ ඇවිදිනව නෙවෙයි කියලා. ඒක ඉගෙන ගන්න ත්‍රිපිටකය ඉගෙන ගන්න ඕනේ නැහැ. ඒක දැනගන්න භික්ෂුත්වයක් ඕනේ නැහැ. ඉඳගත්තට පස්සේ මම දැන් ඉඳගෙන ඉන්නේ කියන්නේ. ඕනෙම කෙනෙකුට තේරෙනවා. ඒ දැනෙන දැනුමෙත් ඥාන පරිම්බේදයක් නැහැ. ඉතින් එහෙම ආභෝග කරන්නවත් බැරි නම් හිතන්න අපි කයර කොච්චර වෛර කරනවද කියලා. මුළු ජීවිතේම කරන්නේ කයට වෛර කරන එක. ඒ නිසා අපිට සැප දීලා වාඩි කරුවට ඒකට ඉන්න කය කැමති නැහැ. හිත කැමති නැහැ. යා නලියනවා, දඟලනවා, හෙට ගැන හිතනවා, අතීතය ගැන හිතනවා, අරය ගැන හිතනවා, මෙයා ගැන හිතනවා. මේ ලස්සනට පින් කරලා ලබාගත්ත මේ මනුස්ස කය සුවසේ ඒකට කියන්නේ ඉඳුන් හිටුම් පහසුකම කියලා. කිසිම කෙනෙකුට ඉඳුන් හිටුම් පහසුකම තේරෙන්නේ නැහැ. කොයි ඉරියව්වෙත් නලියනවනේ. ඉතින් අපි ඒ නිසා බ්‍රේක් dance දන්නවනම් තෑගි දෙනවා. උඩරටන් දන්නවනම් තෑගි දෙනවා. පාතරටන් දන්නවනම් තෑගි දෙනවා. වට කරන්නට පුළුවන් නම් කඩසුනට පුළුවන් නම් අන්න තෑගි. ඒක දැන පොඩ්ඩක් හිටපන් කිව්වොත් එහෙම. ශේෂ්ත්‍රීම පරාදයි. ඉතින් පරියන්කේ කියන්නේ යමක් නොකර ඉරියව්ව සකස් කරලා දීලා යමක් නොකර ඉන්නකොට මොකද්ද වෙන්නේ කියලා බලනවා. සක්මන් කරනකොට යමක් කරන ගමන්නේ දාන වන්න ගම කරන ගමන්නේ මේකෙදි කිසිම දෙයක් නොකර හොඳ ලස්සන පට්ටලයක වාඩි වෙන බලන්න බුදුරජාණන්සේගේ ඒ ඉන්දි පිළිමේ තියෙන පිරිච්ච ගතිය වෙන කිසිම ශාස්ත්‍රඥ වංශ කෙනෙක් ගාව ඕම එකක් නෑ. ලෝකෙ මෙච්චර සෞන්දර්යාත්මක නිර්මාණයක් නෑ. මේක බුදුහාමුදුරුවෝ නෙවෙයි, මේක පිළිමාවක්. මම දන්නවා පිළිමයක්. ඒ වගේ වාඩි වෙලා ඉන්නකොට මම ඉඳගෙන ඉන්නවා කියලා එක දන්නවනම් ඔච්චර නිවන කියන්නේ ඔච්චරමයි. අය වෙන මොකක්වත්ම නෑ. ඒක ඉන්න බැරි එක වෙන හිතන්නේ. මම හොඳට පట్టලව වාඩි වෙලා ඉන්න බව දන්න. යත යතනං කායෝ පනීතෝ හෝති තත තතන පජානාති. යම් යම් ආකාරයක කයි තියෙන්නේ මම ඒ ආකාරය දන්නවා. ඉතින් ඕකට ත්‍රිපිටකය ඉගෙන ගන්න ඕ පැවිදි වෙන්න මොකක්වත් ඕනේ නැහැ. ඒ නිසා පරයන්ක භාවනාව කියලා කියන්නේ වාඩි වෙලා කරන භාවනාව කියලා කියන්නේ ඒ මොනවත් නොකර මේකේ ඒත් පැවැත්මක් තියෙනවා. ඉතින් ඒක අඩු කරලා කියනවා මේ වාඩි වෙලා
ඒකට හිත ගත්තයි කියමුකෝ අපි සමහරට ඇද්දක වහන්නත් බයයිනේ. සමහර මේ වගේ තැනට එන්නත් බයයිනේ. සමහර මේ පරියන්ක කරන්න බෑ කියලා භාවනා කරන්න නැතුව ඉන්න කට්ටියක් ඉන්නවා ලෝකේ 80ක් 90ක් විතර අයියෝ මට වාඩි වෙලා ඉන්න බෑ කියනවා භාවනා කරන්න. ඒ කට්ටිය කියන්නේ භාවනා කියන්නේ වාඩි වෙනවා කියන එක තමයි හිතේ තියෙන්නේ. ඒක මේ බුදුහාමර පහළ වෙන්නේ ඉස්සර තිබුණු අදහසක්. බුදුරජාණන්සේ හතර ඉරියව්වෙම කියලා දීලා තියෙනවා. ඒ නිසා වාඩිලා අපි හිතමු මොකක් හරි පෙරකල වෙනකට හිත ගියයි කියලා. අන්න එතකොට බලන්න මම මැරිලා නැහැ කියන එක සාතික කරන්න පුළුවන්ද කියලා. මට දැන් නිින්ද ගිහලා නැහැ කියන එක සාතික කරන්න පුළුවන්ද කියලා. එතම සීමුර්ජා වෙලා නැහැ මට සතිය තියෙනවා කියලා සාතික කරන්න පුළුවන්ද කියලා. ඔය එන සද්දයකට පුළුවන්ද බලන්න ඔය තුන කඩන්න. ඔය එන වේදනාවකට පුළුවන්ද බලන්න මම මැරෙලා නැහැ කියන එක සාතික කරන එක කඩන්න. ඔය එන හිතවිල්ලකට පුළුවන්ද බලන්න මම මැරෙලා නැහැ නිින්ද ගිහලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ කියන එක කඩන්න. එහෙම එකක් නැහැ. ඒ මම මැරිලා නැහැ නිින්ද ගිහලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ සිහියෙන් ඉන්නවා කියන සතිය ඔය සියලුම කෙලෙස් වලට වැඩිය බලවත්. මොන කරදරේ තිබුණත් මං ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. ඒක ස්නායු විද්‍යාවේ පෙන්ලා දීලා තියෙනවා. අපි තාම සීරුවෙන් මේ ඉඳගෙන ගණන් පත්‍රයක් බලනවා, කැරම් ගහනවා, මොනවා කරුවත් ශරීරේ ඉඳපු ගමන් කියන පුතෝ ඔහොම හිටියට හරියන්නේ නැහැ. උඹට වතුර තිබහයි කියලා. උඹට කෑම අවශ්‍යයි කියලා. මල මුත්‍රා කරන්න ඕනේ කියන එක ඇඟ පරීක්ෂා කරනවා. ওই විශාල සීරුවෙන් නඩුවක් අහ හිටියත් ඒක කරනවා. ඒවට ප්‍රොප්‍රියොසෙප්ෂන් කියලා ඒක අපි පණ පොවනවා. ශබ්ද ඇහෙනකොටත් ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. වේදනාව විඳිනකොටත් ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. හිතවිලි ආවත් ඉච්චිට අපෝ එහෙම තේරෙන්නේ හොඳට ඕම ඇති. අපි ඒකට කියනවා සමතනුග්‍රහිතය කියලා. භාවනා කරනකොට එන කරදර ගැන නෙවෙයි අපි කතා කරන්නේ. කරදර තියේදිත් ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. කරදර තියේදිත් ඇවිදින බව දැනගන්න පුළුවන්. බැරි නම් වාර්තා කරන්න. ඒවට කියනවා වේදනට්ට තත්වයක් කියලා. වේදනාවෙන් කියලා පැමිණිල යාට මොනවක්වත් කරන්න බෑ. හිතවිලි වලින් උග්‍ර වෙච්චාම බයිපෝලර් නැත්තම් සිට්සොෆීනියා කියලා ලෙඩ වර්ගයක් තියෙනවා. එහෙම වෙච්චාම යාට කරන්න බෑ. එහෙම නැත්තම් සද්ද ඔය භයානක සද්ද තියෙන වෙලාවේ කරන්න බෑ. අපේ ඒව නැත්තේ නෑ. ඊට වැඩි මධ්‍යස්ථ ප්‍රමාණෙ තියෙන්නේ. ඉතින් ඒකෙන් පේනවා මෙයා මානසික අසහනකින් පෙළෙන කෙනෙක් නෙවෙයි. කායික වේදනාවකින් පෙළෙන කෙනෙක් මේ සාමාන්‍ය මට්ටමක් තියෙනවා. එතකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. ඒතර සක්මන් කරන එකේ වෙනස තියෙන්නේ සක්මනේදී එක වැඩක් කරන ගමන් පරියන්කයට සාපේක්ෂව චේතනාපූර්වකව ඇවිදිනවා. තැනකට යන්න නෙවෙයි. එහාට යනවා මෙහාට යනවා. පුළුවන් ද සතිය පවත්වා. පීවර කීයක් තියන්න පුළුවන්ද? ඉතින් අපි අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලොක්කො ටික ගෙනලා කඩු වෙලති කරුවා. පිරිවෙන් අන්තේ මුළු වැඩ මේ කාර්ය මණ්ඩලෙම ගෙනලා කෙරුවා. ළමාවිය සංවර්ධනිකේ කට්ටියට ඇත්තරම සංවිධානය කරාට ඒ ගන්න බැරුව ගියා. එතකොට පිරිවෙන් අන්තේ කට්ටියට ගෙනලා කරලා තියෙනවා. ඔයගේ එක එක පැතිවල කිසිම කෙනෙකුට ඒක පියවර 7ක් එක දිගට ඇවිදින්න බෑ සීයේ. මහාචාර්යවරු බය වෙන දෙයක් නැහැ. මොකද කරලවත් නැහැ, දන්නේත් නැහැ. ඒකයි උපදිනකොටම සිද්ධාර්ථ කුමාරයා ඇඟිල්ලක් කුස්සගෙන ඒ අග්ගෝ හමස්මි ලෝකස්මින් ජෙට්ටෝ හමස්මි ලෝකස්මින් සෙට්ටෝ හමස්මි ලෝකස්මින් අයමන්තිමා ජාති කියලා පියවර 7ක් සක්මන් කරා. මේ ඉපදිච්ච ගමන් අපි තාම ඉපදිලත් නැහැ. අපි තාම බොක්කේ. අපිට තාම පියවර 7-8ක්වත් යන්න බෑ සත්‍යයෙන් යුක්තව. ඉතින් අපි හිතමු කොයි වෙලාවකරි මේ වගේ වැඩමුළු 2-3ක් කරලා හරි ඒක පියවර 7ක් එක දිගට යන්න පුළුවන් වුණා නම් මැරෙන්න බය වෙන්න එපා. උයි ටික කියලා දෙන්න බය වෙන්න එපා. ඒක මේ මහා ලොකු දෙයක් නෙවෙයි මේ ඇතුළෙම තියෙන ගණන් ගත්තේ නැති දෙයකට ගණන් ගන්න මට්ටමට යනවා. ඒක කෙරුවට පස්සේ කියන්න පුළුවන් දැන් එහෙනම් දාහනේ ගන්නකොටත් ඔය බඩගිනි බව හැබැයි කැම සුවඳයි හෝ නරකයි බව හැබැයි කන බව දැනගන්න පුළුවන්. දත්මදිනකොට දත්මදින බව බලන්න පුළුවන්. මූණ අතපය හොදනකොට මූණ අතපය හොදනවා. ඔකට වෙනම භාවනා මධ්‍යස්ථානට යන්න ඕනේ නෑනේ. අපි මේක පුරුදු කරා නම් කරන්න පුළුවන්. ඉතින් මම ගිහි කාලේ මට තිබුණේ නෑ භාවනා මධ්‍යස්ථාන. මට තිබුණේ නෑ සමගිව භාවනා කරන පිරිසක්. මට හිටියේ නෑ ගුරුවරයෙක්. ඉතින් මට සක්මන් කරන්න මළුවක් තිබුණෙත් නෑ. එහෙම ඉතින් තරුණ වයසේ එහෙම පසුබිමක් තිබුණෙත් නෑ. මට කියලා දුන්නේ ඒ ගුරුවරයා ඕස්ට්‍රේලියානු ජාතික උදේට දත්මදිනකොට ඔබ තනියමනේ කරන්නේ. දත්මදින සතියෙන් කරපන්. මම දැන් දත්මදිනවා.
ඕකෙදි මේ හිත කරන්නේ මොනවද? ඊයෝ කිරුවේ මොනවද? අරයම හිත කරන්නේ මේ මොකක්වත් නැතුව ඔය දෙක කරන්න කිව්වාම ඉතින් ඒක තමයි මට ගොඩාක් පිහිට උනේ. ඒකල කාලයක් ගියා. පයින් ඇවිදිනකොට දැන් මං ඇවිදිනවා. කිසි කෙනෙක් එක්ක කතා කරන්නේ ඇවිදින එකට හිත යොදපුවා නිකන් අමුතු ගතියකට එන්න පටන් ගත්තා. යකෝ දැන් ඇවිදින බව දන්නවනේ. ඒක හෙලි කරන්න ඊට පස්සේ මම ඒ ගුරුවරයා ගාට එතනදිම දුවන කියලා කිව්වා මොකද්ද වුණා මම ඇවිදිනකොට මට මොකක්වත් නැහැ ලෝකයක් බොයි කියන දේ මට තේරෙන්නේ නැහැ කිව්වා මොකද්ද වෙලා තියෙන බව තේරෙනවා මට කිව්වට තේරෙන්නේ නැහැ ඒ මොකද ඒ තරම්ම අපි ජීවත් වෙන්නේ නැහැ අපි හීනෙක ඉන්නේ ඉතින් ඒ විදිහට සමතේදී අපි කරන්නේ අර මේ පරියන්ක මොනක්වත් නොකර ටිකක් කළා ඉඳලා බලනවා ඇවිදීම විතරක් ටිකක් කරලා බලනවා ඒකෙන් ප්‍රයෝජනයක් ඇති වැඩක් බත් කනවා අපි කියමු සංඝයාට දාන වළඳනවා දැහැටි වළඳනවා පැම් පහතු කරනවා අන්නේම වැඩක් කරන ගමන් කොහොමද ඒකේ නාමේ සතිය පවත්න්නේ කියලා. ඉතින් ඔය තුනට අපි කියනවා සමත අනුග්‍රහිතය කියලා. අපි මේ ටිකෙදි ටිකක් හැරෙන් කරනවා ඒක. ඔබ වෙනදා ජීවිතේදී ඒක ටිකක් කරනවා. ඊට පස්සේ මේවා කරලා අපි හිතන්නේ අපි ගෙදර ගියා කියලා නැත්තම් ගියත් නම් ගෙදර යනවා නැත්නම් අපි පිරිවෙන්ට යනවා. ගියාට පස්සේ මේ ගත්ත අත්දැකීම කියන්නේ ඒ සඳහාම අප කප වෙලා මේ ගත්ත අත්දැකීම අපි සාමාන්‍ය ජීවිතේ පිරිවෙන් දවසක් ගත කරනකොට කොහොමද ගත කරන්නේ අපිට යම් වෙලාවකට සුපර් මාකට් එකට යන්න වෙනවා මාළු කඩේට යන්න වෙනවා මූදු වෙරළට යන්න වෙනවා අන්න ඒව ගියාම කොහොමද මේ ජාම බේරගන්නේ කොහොමද මේ සතිය පවත්න්නේ කියලා ඒ අර මේ පරිශනාගාරය ඇතුලේ ගත්ත මේ දැනුම අපි ශේෂ්ත්‍රයට දාලා යොදනකොට එතකොට චරණ ධර්මයක් අවශ්‍ය වෙනවා. හැතරීම් ස්වභාවේ අර මේ වගේ තැනකදී උපරිම තත්ත්වයටදී පුරුදු කරපේක එදිනදා ජීවිතේ දාලා කරන්න පටන් ගන්නවා. ඉතින් ඒකට කියනවා විපස්සනා අනුග්‍රහිතය කියලා. ඒක සඳහා භාවනා මධ්‍යස්ථානට යන ඔක්කොමලා භාවනා කරන අය වෙන්න ඕනේ මම විතරයි භාවනා කරන්නේ. සේරම සාමාන්‍ය එදිනදා ජීවිතේ වැඩ කරනවා. මම බලනවා ඒ අතරමැදත් පුළුවන් තරම් එක පියවරක් හරි දවසකට සතියෙන් කරන්න. එක මලක් කිමින තරම් හෝ එක හුස්මක් ගන්න දවසකට. එහෙම නැත්නම් මම මේ කෙනෙක් එක තරහෙන් කතා කරන බව දැනගන්න. එහෙම නැත්නම් ඒක නා මට තරහෙන් කතා කරන බව දැනගන්න. නැත්නම් මම කැමැත්තෙන් කතා කරන මේ සාමාන්‍ය පුංචි දෙයකට දැම්මට පස්සේ අර සමත වශයෙන් ඇති කරගත්ත මේ හික්මීම අපි කියන නැත්නම් අනුග්‍රහිතය අපිට පුළුවන් විපස්සනා වශයෙන් විවිධ වැඩ කරන ගමන් භාවනා නොකරන පරිසරයක දී යටින් ගින්දර ගෙනියනවා වගේ එහෙම නැත්නම් අපි කියනවා කඹේ විදිනවා වගේ වැටෙන්නේ නැතුව මේ එදිනදා ජීවිතේ වින්දට වැඩි එක චිත්තක්ෂණයක් දෙකක් තුනක් හතරක් ඉදිරියට දාගෙන යන්න පටන් අරගත්තාම පේනවා කිසිම සීමාවක් නැහැ ඕනේ තරම් කරන්න පුළුවන් භික්ෂුවක් වෙච්ච හුඟක් අවස්ථා වැඩි භික්ෂුවක් නොවුනත් මම අර කිව්වේ හෙට මැරෙන්න අනිද්ද මැරෙන්න කියන පිළික හැදිච්ච අයත් කියනවා ඒක නෝඩ පුදුමාකාර සතුටක් එනවා මේ ඔක්කොමලා අතෑරලා මේ දැන් මැරනවා කියපු මනුස්සයාට නෑ මං ඉඳගෙන ඉන්න බව මං දන්නවා බුදියාගෙන ඉන්න බව මං දන්නවා ආන්නේ විදිහට මේක කරගෙන යෑමේදී 2600ක් පරණුණයි කියලා එච්චරම පශ්චාත්තාප වෙන්න දෙයක් මේක ඇත්තේ නෑ අපි මෙතෙක් කල ගත කරපු ජීවිතයේ අඩුපාඩු සහිතයි කියලා කිසිසේත්ම පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. මෙන්න මේ ක්‍රමවේදය අනුව ඉදිරියට කරගෙන යනවා නම් පැහැදිලිවම ඉස්සල්ලාම තමයි ඉන්න தත්ත්වෙ වැටහෙයි. වැටහෙනවත් එක්කම ඊගාව පියවර වැටෙනවා. හරි මේ පඩිපෙළ නගිනකොට එක පඩියකට නැගපු ගමන් ඊගාව පඩිය තේරෙනවා. ඊගාවට යනකොට ඊගාව පඩිය තේරෙන චීක පඩිපෙලක් වගේ එමෙිට යන ගමන. ඉතින් මේ ටික මේ සීලේ වශයෙන් සුත වශයෙන් සාකච්ඡා වශයෙන් සමත වශයෙන් විපස්සනා වශයෙන් මේ අනුග්‍රහ කෙරුවොත් අපි ළඟ තියෙන දෘෂ්ටිය ඍජු වෙලා එනවා. දිට්ඨිජ්ජු කම්ම කියලා කියන්නේ. ඒ කිරීම සඳහා අද විතරයි අපි මේ අනුග්‍රහිත සූත්‍රය ගැන සාකච්ඡා කරන්නේ. ඒකෙන් අපි පාර හදා ගන්න මේ ආකාංකේය සූත්‍රයට නැත්නම් අපි අද දවසේ මාතෘකාවට තිබ්බ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවිනෝ සමාදාය සික්කත සික්ඛාපදේසු එහෙම නැත්නම් පාතිමොක්ඛ සංවර සංගුතා විහෙරත ආචාර ගෝචර සම්පන්නා කියන කතා. ඒකෙම නැවත කියන්නේ භික්ෂුවක් නම් කරලා නැත්නම් භික්ෂුවක් ආදර්ශයට තියාගෙන මොකද්ද බුදුහාමුදුරුවෝ අපෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. සම්පන්න සීලා භික්ඛවේ විහෙරත. මේ දිනදා ජීවිත චර්යාවේ මම සීල සම්පන්නෙක් බව දැනගෙන කටයුතු කරන්න කියනවා.
ඉතින් මම පැවිදි වෙලා දැන් අවුරුදු මම හිතන්නේ 88 ඉඳලා බලන්න අවශ්‍ය 32ක් 33ක් විතර වෙනවා. ඔබ සම්පදා වෙලා 31ක් විතර වෙනවා. ඒත් මන් දකින්නවා හීනෙන් මන් දකින්නේ තාම අර කලිසම් කොටයක් ගහගත්ත කොල්ලෙක්. මට ඒක පාට ලැජ්ජාවක් ඇති වෙනවා යකෝ මේ ඇසල බලනකොට මේ හීනයක් දැකලා තියෙනවා. ඒ කියන්නේ හීනෙන් තාම පැවිදි වෙලා නැහැ. අපි ඉන්නේ අර සෙල්ලක්කාර ජීවිතේ. ඒ වගේ දවස පුරා කොච්චර චිත්තක්ෂණ ගානක් අපි මේ සම්පන්න සීලා භික්කවේ විහෙරත කියන විදිහට මම ඒක වෙන විදිහකට අර්ථකථනය කරනවා. මේ සිව්පසයත් එක්ක යනකොට සිවුර අඳිනකොට කී පොලක අපි සිවුර ප්‍රතිවීක්ෂා කරනවා. අපි කී පොලක සේනාසනයට ඇතුල් වෙනකොට සේනාසන ප්‍රතිවීක්ෂාව කරනවා. කී පොලකදී පිටක් කාණේ දාන වළඳනකොට දාන ගැනීමේදී පින්ඩපාත පරිභෝජනීය පිළිබඳ ප්‍රතිවීක්ෂණ කරනවා. ගිලම්පසක් වළඳන වෙලාවේ ගිලම්පසක් වළඳන බව දන්නවා. දෙයියෝ දුන්න මං කෑ වගේ කියලා කරාට මේ හැම එකකින්ම අපි අර ආකල්ප සම්පත්තිය පවත්තන්න සමාදාය සික්කත සික්ඛාපදේ. තමන් සමාදන්ව රකින්න ශික්ෂාපදය පුළුවන් තරම් හැම දෙයකටම යොදණයකට කියන්නේ සම්පන්න සීලා භික්කවේ විහෙරත. මහණනි සීල සම්පන්නව ජීවත් වෙන්න කියන ඉතින් ඒකේ බුරුමේ පඬිස්සාන්ති කියන්නේ බෞද්ධ ශිෂ්ටාචාරය කියන්නේ ඕකට තමා විසින් තමන්ම හික්මෙනවා. බුදුහාමුදුරන් කරන ගෞරවයක් වශයෙන් බුදුජානසී අපිව හික්මවන්න එන බැටල් රොලක් පලා ගන්න එඬේරෙක් වගේ කෙනෙක් නෙවෙයි. දක්කන කෙනෙක් නෙවෙයි. දක්වනවා. ඉතින් ඒක සම්බන්ධයෙන් මෙහි හිටියා ඔය ඩෙන්මාර්ක් ජාතික හාමුදුර කෙනෙක්. එයා බොහොම තරුණ බොහොම ලස්සන චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක්. ඇවිල්ලා සුළු කාලෙකින් පැවිදි වුණා. පැවිදි වෙලා ඉතින් මං හරි ආඩම්බරෙන් කිව්වා අපි බලපන් අපි කොච්චර සතුටින් ඉන්නවද මේ කැලේකට වෙලා ස්වාමීන් වහන්සේලා ඉතින් දන්නේ නැති හින්දාම සතුටු වෙනවා තමයි. කතෝලික ආගමේ සමහර නිකායවල වල මිනිස්සු නෙමෙයි ෆාදර්ලා පුදුම විදිහට භාවනා කරනවා. ඒගොල්ලෝ ඉන්නේ කඳු මුදුන් වල කිසි කෙනෙකුට යන්න බැරි ඒ සඳහා වෙන් වෙච්ච තැන් වල ඉවර තමයි මොනාස්ට්‍රිස් කියලා කියන්නේ. අපේ තාත්තා ඉතාලි ජාතික තාත්තා ඉව අතුරු කරනවා. කියලා මට පෙන්නුවා වෙබ්සයිට්ස් අරගෙන මෙන්න සාංශ ආරණ්‍ය කියලා. අපි ආරණ්‍ය කියන එක මොනාස්ට්‍රිස් මෙන්න මෙහෙමයි තියෙන්නේ කියලා. කිසිම ගෑනු කෙනෙකුට යන්න දෙන්නේ නැහැ. උයපු කැම තියෙනවා. කාමර දෙකයි තියෙන්නේ. මුළු ජීවිතේම ගත කරන්න ඕනේ. කාමර දෙකේ මිනිය තමයි එළියට ගෙනියන්නේ. එළියට ගියාට පස්සේ ආයෙ වෙන දෙයක් ඇත්තේ නැහැ. ඒගොල්ලෝ ගාව තියෙන ඒ ඇවතුම් පැවතුම් බැලුවොත් අපි හරියට මේ දුතාංග 14ම රකින්න අරණ්‍ය වාසයේ ඉන්න ආම්දු කෙනෙකුට වැඩිය රැකිල්ලක් රකින්න. ඒකල කියනවා හැබැයි ඉතින් ඔබ වහන්සේට කියන්න තියෙන්නේ මෙච්චරයි ස්වාමීන් වහන්සේ. ඒගොල්ලෝ කවදාකවත් සල්ලි අත ගන්න නැහැ. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ සල්ලි අත නොගෑමෙන් ඇති ආනිසංස. ඒ ඔබ වහන්සේලා දන්න නිසා අත ගන්න නැති නිසා ඔබ වහන්සේලා බුදුහාමරගේ සරණක් තියෙනවා. ඒගොල්ලෝ අත ගන්න නැහැ. දන්නේ නැහැ. ඒගොල්ලෝ කවදාවත් 12න් පස්සේ වළඳන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඇයි කියලා. ඒගොල්ලෝ කාන්තාවන් සමග ගැටෙන්නේ නැහැ. දන්නේ නැහැ. කවදා හරි ඔබ වහන්සේ ගිහිල්ලා ඒගොල්ලන්ට කිව්වොත් මේ බුදුහාමුදුරුවෝ මේකේ මේ ආනිසංස සහිතව හේතුඵල ධර්මයක් පෙන්ලා තියෙන කියලා ඒ තරම් සන්තෝෂෙන જાතියක් ලෝකේ නැති වෙයි. මොකද ජීවිතේම මේගොල්ලෝ රකින්නවා. බෙද දන්නේ නැහැ. අපි ඒක නැහැනේ බුදුජානක කිසිම තැනක බලන්න විනය පිටකේ කියලා තියනවාද කියලා මම කිව්ව නිසා කරපන් කියලා නැහැ. මෙන්න මේ කාරණාව නිසා කියලා තියෙනවා. ඒ නිසා ඊටාම ගැඹුරු රැකීමක් රකින්නවා. ඒකට අපි සංස්කෘතිය කියලා කියන්නේ නැහැ. මොකද අන්ධ භක්තියකින් රකින්නේ. අපිත් ඒක අන්ධ භක්තියෙන් කරනවා. අපිට කියනවා සීලබ්බත පරාමාස කියලා. සීල වෘත පරාමාසයක්. මෙහෙම එකක් මේකේ නැහැ. සමාදාය සික්කත සික්ඛාපදේතු සික්ඛාපදේ රැකපන් සීල පරිභාවිතෝ සමාධි මහප්පලා හෝනි මහානිසන්ත. සීල රැක්කනම් සමාධිය ලැබෙයි. අදම නැති වුණත් මැරෙන්න ඉස්සලා හම්බෙයි. මේ විදිහට මේ සම්පන්න සීලා භික්කවේ විහෙරත කිව්වොත් භික්ෂුවට වෙන කිසිම සීලාභරණයම මුත් නානා ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණ ආදී කළ යුතුයි. රජ කෙනෙක්ගේ තෙද එන්නේ රජුරුවන්ගේ සූසට ආභරණ දාපුවා. රජ මුත්තාමණි විභූෂිතා. මුතු මිනික් පබළු වලින් රජුරෝ බබලනවා. යතාතෝ බන්ති අතිනෝ සීල භූෂණ භූසිතා. ඒ වගේම භික්ෂුවක් රජ කෙනෙකුට එහා බබලනවා සීල භූෂණේ. පරිස්කාර භූෂණේ නෙවෙයි. අපි මේ බොඩි බිල්ඩින් කරලා අතපය පෙන්නගෙන ගට්ස් පෙන්නේ මොකක්වත්ම නැහැ. සීල අරසාව.
ඒකට මේ රජ්ජුරු විතරක් නෙවෙයි දෙයියොත් වඳිනවා බ්‍රහ්මියොත් වඳිනවා. අපිට මේ සාමාන්‍ය හුදි ජනතාව ගැන අහන්න දෙයක් නැහැ. මේ මිනිස්සු දකින ගස්කල් වලටත් වඳිනවානේ. ඒක නෙවෙයි මේ කියන්නේ. අර රාජාභරණ ඇඳගෙන කඩුකස්ථානද පිත්තල බොත්තම් දාගෙන හිරියට වැඩිය සිල්වත් භික්ෂුවකගේ තියෙන සීල භූෂණය දන්නවනම් අද ඉන්න પરම්පරාවට උනත් ආය මොන්නම කෙනෙකුටවත් ඔළුව නමන්න ඕන කමක් නැත්තේ නෑ. ඒ නිසා සමාදාය සික්කත සික්ඛාපදේසු ශික්ෂාපද ගන්න හැබැයි කාටවත් කියන්න බෑ සීලරකවන් කියලා කියන්න බෑ මොකද ඒක කැමැති නම් ගත හැකි. ඉල්ලුවොත් දෙන්න ඒක වෙනම දෙයක්. හැබැයි සීල්පද රැකිය යුතුයි රකින්න නැහැ කියලා නිග්‍රහ කරන්නත් එපා. ඒක හරිම කැතයි. කරන අපි කරන දේ අගේ කිරීම තමයි මෙතන මේ සීලානුගහිතය කියලා කියන්නේ. සම්පන්න සීලා භික්ඛවේ විහෙරත සම්පන්න පාතිමොක්ඛා. ඒ උපසම්පදා භික්ෂුන් වහන්සේලාට ප්‍රාතිමොක්ෂය කියන්නේ මොකක්ද කියන එක ඉතින් කියලා දෙන්න ඕනේ. ඒ සාන්සලට තේරෙනවා. ඒ කියන්නේ රකින්න ආරසා කරනවා. පාති කියලා කියන්නේ සිල්පද රකින්න. එයා නිවනට යොමු කරන අරසාවක් තියෙනවා. අද මෙච්චර රජයක 140කට වැඩි ප්‍රමාණයක් ආයුධ වලට වියදම් කරනවා. කම්පැනි එක 140ක් 50කට වැඩි ඇඩ්වර්ටයිස්මන්ට් වලට වියදම් කරනවා. මොකටද ඊයේ? අරසාව නැහැ. බිස්නස් පැත්තට ගත්තත් රාජ්‍ය අනුග්‍රහයට ගියත් මේ ආයුධ හදන්නයි නටන්නේ. අනේ මේ සිල් රකින්නකොට නිකම්ම අරසාවක් ලැබෙනවයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපේක අපිට ලෝකෙම ආයුධ පිටිපස්සේ ගියාට අපිට කීත හැකි නෑ. බුදුරජාණන් වහන්සේ ඉදිරියට නාලාගිරි ඇතයන කොටත් බුදුරජාණන් මේ අත් දෙක තමයි පෙන්වන්නේ. මයිලක මේ පිස්තෝලෙකුත් නෑ. මයිලක සයනයිඩ් කරලකුත් නෑ. මෙච්චරයි තියෙන්නේ. බය වෙන දෙයක් නෑ. ඇත දන ගන්නවා. ඒ තරම් තෙදක් තියෙනවා මේ සිල්පත රකින්නකොට. ඉතින් ඒක දන්නේ නැති නිසා තමයි අද හාමුදුරුවෝ කරාටේ කුන්ෆුයි මේ නීතිඥ වෙන්න හදනවා. নানা ප්‍රකාර භූෂණ. ඕව එකකින්වත් නෙවෙයි වෙන්නේ. ඒ Taman රකින්න සිල්පදේ. ඒක මේ මුළු ආකාංකේ සූත්‍රේ පුරාවට විහිදිච්ච තේමාවක් වශයෙන් පෙන්නනවා. ඒක නිසා ඒකට එන්න ඒකෙන් මම නතර කරනවා දේශනාව. ඒකට එන්න සෑහෙන පිනක් තියෙනවා. සිල් කියන්නේ නිකන් දෙන එක. ඒක අරගෙන රකින්න ඒක තමයි සාධාරණීකරණය කරන්න පාරමිතා කුරක් පිරලා තියෙනවා. එහෙනම් මේ දන්නේ නැති කෙනෙක්ගේ ඔලුවට වක් කරනවා වගේ සිල්පද වැක්කිරුවට කවදාකවත් අර ඌරට මුතු දුන්නට වටිනාකමක් නැහැ වගේ දෙන්නේ නැහැ. අද මලකවල් වලයි හැම තැනම පන්සිල් සමාදන් කරනවා හිටගෙන ඉතින් පොඩි ළමයෙක් ගිහිලා කිව්වලු ආමතු කෙනෙක් ඇවිල්ලා ඌද ඉස්ලාම තාට කියලා තියෙනවා. මලකෙතර ඊට පස්සේ කිව්වලු සාදු කෙනෙක් ආවා. සාදු නමස්කාරය කියන්නේ කිව්ව කවුරක්වත් කිව්වේ නැහැ. සාදුව පන්තිල් අරගෙන ගියා යන්න කිව්වා. ඉන්නේ ඔක්කොම බීපු මිනිස්සුනේ ඉන්නේ මලකෙවල් වල. මලකෙතර ඉන්නේ මීල නැතුව තියෙනවනම් මලමිනිය විතරයි කියලා පොතක ලියලා තියෙනවා. ඉතින් එතෙන්ද ගිහිල්ලා පන්තිල් සමාදන් කරපුවාම ආමතුරුම සිල්පද කියලා යනවා යන්න. පොඩි එකා කිව්වලු සාදු කිව්ව කවුරක්වත් සිල් ගත්තේ නැහැ. තව එක ගියාලා කිව්වලු මේ ඉඳගෙන කොට ගන්න සීලේ හිට ගන්නකොට නැහැ කිව්වා. ඒ පන්තිල් නිකන්නේ දෙන්නේ. ඉතින් ඒක හිතන්න එපා ඒක ලේසි වැඩක් කියලා. ඒක චිත්තක්ෂණයක් සිල් රැක්කොත්. එක චිත්තක්ෂණය මම මේ කියන්නේ මේ රවුල බිම ගෑවෙන කන්සිල් ලකින්න එපා. නියපොතු අඟල් හැද්දික් වෙන කන්සිල් ලකින්න එපා නෙවෙයි මම මේ කියන්නේ. එතකොට බරක් දැනෙනවනේ. එක චිත්තක්ෂණයක ඒ විසුද්ධිය ලබන්න පුළුවන් නම් ඒ කිනාට තියෙනවා බුදුන් නොහිටින්න අපි කවදා හිතනවද අඩු ගන්න. උත්සාහ කරත් වැරදෙන්න පුළුවන් මොකද අපි පෙරපින් නැත්තම්. පෙරපිනක් තිබිලා තමයි අපිට කවුරු ඇවිල්ලා කියන්නේ මෙන්න පුතේ වැඩක් තියෙනවා මේක රැක්කොත් ඔක්කොම බලාපොරොත්තු සුන්ගේ ඉෂ්ට වෙනවා කියවම මේක පිළිගන්න ඒ මනස සූදානමත් තියෙන. ඒකට පාරමිතා බලපූරිත ගතියක් තියෙනවා. ඒ නිසා කාටවත් නිග්‍රහ කරන්න එපා සිල්පද රකින්න නැහැ කියලා හදා බෙදා ගන්න. හැබැයි Taman පුංචක් හරි රකින්නවා නම් ඒකට පුදුම සතුටක් ඇති කරගන්න මේ සීලේ කාන්තේම ඉදිරියට යන සමාධියට අවශ්‍යතාවයක් නිසා. ඉතින් ඒ දේ කවුරුත් කරන්නේ කියලා ගණන් ගන්න යන්න එපා. අපිට වැඩක් නැහැ ඒකේ. අපිට අද මෙතෙන් හරි එන්න උනේ පුළුවන් උනේ පුංචි ගමනක් නිසා නෙවෙයිනේ. ඒක නිසා ඒ සීල අනුග්‍රහිතය. එහෙම නැත්නම් මේ ආකාංකේ සූත්‍රයේ මුලින්ම සඳහන් වෙලා තියෙන සම්පන්න සීලා භික්ඛවේ විහෙරත සම්පන්න පාතිමොක්ඛා ආචාර ගෝචර සම්පන්න. අපි අවතුම් පැවතුම් ආචාර ගෝචර සම්පatti. ඒ තුලින් තමයි සීලේ පේන්නේ.
එතකොට මේ සිල් රැවද නැකපු නැති අයට තමයි ඒක හොඳට තේරෙන්නේ. අසවල වැඩ කරන්නේ මොකද්ද? ආචාර සම්පත්තියකට යටු. ගෝචර සම්පත්තියකට හැසිරෙන්නේ යම් කිසි ප්‍රමාණයක. ආචාර ගෝචර සම්පන්න අනුමත්තේසු වජ්ජේසු බයදසාවිනෝ. තමන් සිදුවෙන අතින් සිදුවෙන පුංචි වැරද්දක් පවා ගිහිල්ලා කියනවා. භාවනා කරන හිත පිට යනවා. ඒක ගිහිල්ලා කියනවා. වැරද්දක් නෙවෙයි ඒක. ඒ වාර්තා කරනවා. අනුමාත්‍ර වූ කුසලයේද අකුසලයේද බය දක්නා සුළුව. සමාදාය සික්කත සික්ඛාපදේසු. ශික්ෂාපද රියුරක් දාගෙන ඉස බාලා කියනවා මම ශික්ෂාපද රකින්නේ කියලා. ඒතර මේ සිල්පද කඩන ලෝකෙට විශාල අභියෝගයක් පැවිද්දා. ඒකයි සිද්ධාර්ථ කුමාරයා ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් දැකලා අන්තිමට පැවිද්ද දැකවනකොටම උත්තරේ දැක්කා. ඒ කියන්නේ බෞද්ධ භික්ෂුවක් නෙවෙයි දැක්කේ. මේ භික්ෂුවක් ගීගේ අතහැරපු කෙනෙක්. ඒ නිසා ආකංගේ සූත්‍රයේ ඉස්සලා සඳහන් වෙන කාරණාව එහෙම නැත්නම් අනුගහිත සූත්‍රයේ සඳහන් වෙන මේ කාරණාව භික්ෂුන් වහන්සේලා පරිශුද්ධයකට කියලා දෙන්න මට එච්චරම අමාරු නෑ. ඒ මොකද හේතුව ඒකට givisගත්ත පිරිසක් නිසා. නමුත් අපි ඒකේ පිහිටලා අපි ඒකට පිළිගන්න කැමැති වුණා වෙනවනොතු ආවේවා අපි අනික් තාත් එක්ක හදා බෙදා ගත්තාම අපි කරන ගනුදෙනුව ඒ අයට සංක්ෂේප සංනිවේදනය වෙන කොටස තන්නේ කර තමන්ගේ සීලය තමයි පිටලා තියෙන්නේ. වෙන මොන දක්ෂකමකවත් නැහැ. ඒක පුංචි ළමයාට තේරෙනවා උගන්වන ටීචර් උගන්වන ගුරුවරයා කොච්චරක් මේදී පිළිහිట్లా කටයුතු කරනවද කියලා. ඉතින් ඒක නිසා ඒකේ තියෙන නිකන් ටෙලිපැතික් සිස්ටම් එකක් නැත්නම් මානසික මානසර සම්බන්ධතාවයක් අන්නේ බව දැනගෙන භික්ෂුව හැම වෙලාවෙම ඒ පූජාවට සුදුසුෙක් වෙන විදිහට ඒ ශික්ෂාපද ආරසා කරනවා නම් අපිට මෙච්චරම වික්ෂු සංඛ්‍යාවක් ඕනේ නැහැ. 5 නමක් හිටියොත් ඇති වැඩේට. හරියට වැඩ කරන භික්ෂුන් වහන්සේලා 4-5 නමක් හිටියා නම් ඔය මොනම ආණ්ඩුවක්වත් අපිට ඕනේ නැහැ. ඉතින් ඒ වගේ එක්කෙනෙක් හිතා ගන්න. මේක සංවිධානය කරනකොට විපස්සී ආමතුරු කියනවා මේ අපි මේ භික්ෂුන් වහන්සේලාට පිටියෙන් වල උගන්වනකොට අපි මේ වැඩමුළුවේදී භික්ෂුන් වහන්සේලාට අඳුන්ලා දෙමු කිව්වා. ළඟ තියෙන එල්ලේ නෑ ළඟ තියෙන පරමාර්ථ දෙකක් විතර එකක් මම ධර්ම දූතය සඳහා යන්නයි මේ සූදානම් වෙන්නේ කියලා වෙන කෙනෙකුට ඉදිරියට යන්න බය නැති ගතියක් භික්ෂු තුල හදමු කියලා. දෙක මම සංඝ රාජ වෙන්න හදන්නේ. ලෝකේ ඉන්න ඔක්කොම සංඝයාට මම නායක වෙන්න හදනවා සීල මුගුණ වඩන්න ඕනේ කියලා හිතාගන්න අපි ප්‍රස්තාව ලැබලා දෙන්න ඕන. ඒකේ පාදම තමයි සීලේ නිසා සීල දිනාට ඒ තමන් කරගෙන යන සීලේ පිළිබඳව ආඩම්බරෙන් ඉදිරි කටයුතු කරන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ දවන්නේ පළවෙනි ධර්ම දේශනාව නිමාව සටහන් කරනවා. සීල දිනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා